දේශනාව දේශකයන්න් වහන්සේ කුලියාපිටිය කඹලෑවත්ත දහම් සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා තිලෝවක බුදු පියා දෙසූ බණ අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදු බණ කියන්නට දෙවියොත් වඩීවා අද බණ අසන්නට දෙවියොත් වඩීවා අද බණ අසන්නට බුදු සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජයම වේවා සාදු 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 සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි අදත් අපි සූදානම් වන්නේ අවබෝධයට මඟ පෙන්වීමේ දේශනා මාලාවේ එක් දේශනාවකට එක් වෙන්නටයි. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්ම මාර්ගයෙන් පමණක්ම
සිදු කරන්නට පුළුවන් කරුණක් තමයි මේ අවබෝධයට පත්වෙනවා කියන කරුණ. සසරක් පුරාවට අපි විවිධ වූ මන් පෙත් ඔස්සේ ගමන් කරමින් විවිධ වූ මාර්ග අනුගමනය කරමින් විවිධ වූ ක්‍රමයට නොයෙක් දේ කරගෙන ආපු අය. ඒ වුණාට අපිට තාම බැරිව ගියා අපේ බුදුරජාණන් වහන්සේ අපේ සැනසීම පිණිස අපේ නිවීම පිණිස ඒ දේශනා කොට වදාලා වූ නිර්මල ඒ උත්තරීතර ධර්ම මාර්ගය තුලින් අපේ දිවිගමන ගෙනියන්නට. ඒ තුලින් ගෙනියන්න පුළුවන් වෙන්නේ මේ ජීවිතේ අවබෝධය වෙතයි. එනිසා හිමින් නමුත් ඒ අවබෝධය කරා යෑමේ වැඩපිළිවෙල ස්ථාවරව සිදුවෙන්නට අවශ්‍යයි. හිමින් වගේම ඒකාන්ත වශයෙන්ම කියන්නේ විශ්වාසයෙන්ම දෙක සිද්ධ වෙන්න ඕනේ. ඉතින් මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම කෙනෙකුගේ අකමැත්තෙන් කවමදාවත් කරන්නට බෑ. කෙනෙකුට අකමැත්තෙන් තවත් කෙනෙකුගේ බලකිරීමකින් මේ දහම්මගේ ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට එදා එහෙම හැකියාවක් තිබුණා නම් අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ මහා කරුණාව කොතෙක්ද කියන්නේ. දේවදත්ත මේ සංසාර දුකින් ඒකාන්තයෙන්ම උන්වහන්සේ එතර කරනවා. නමුත් තමන්ගේ හදවතේ චිත්ත සන්තහනේ අවංකවම නිවන අවබෝධ කරලා සදා සැනසීමට පත්වීමේ අරමුණක් ඒ වෙනුවෙන් වර්ධනය වූ කැමැත්තක් දේවදත්තගේ හදවතේ තිබුණේ නැහැ. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේටත් මොනතරම් උත්සාහයක් දරුවත් දේවදත්ත බේරගන්ට බැරි වෙලා යනවා. දේවදත්තට නිවන් මඟ පෙන්වන්නට බැරි වෙලා යනවා. ඒ වගේ පින්වතුනි අද යුගයේත් මොන තරම් පැහැදිලිව මේ ධර්මය විස්තර වුණත් විග්‍රහ වුණත් බෙද බෙදා පෙන්නුවත් කෙනෙකුගේ හිත ඒ ධර්මය අවබෝධ කරගන්නට උවමනයි කියන දෙයට ඒ කතාවට කැමැත්තෙන්ම එකතු වෙන්නේ නැත්තම් සොකීය කැමැත්තෙන්ම එකට එකතු වෙන්න ඕනේ. ඒ කැමැත්තෙන්ම උපදවන සිතක් ඒ වෙනුවෙන් අවශ්‍ය වෙනවා. ඒ කැමැත්තෙන් ඉපදවෙන සිතකට පමණක්ම තමයි මේ නිවන් මඟ විවරවීම සිද්ධ වෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වීමේ අවශ්‍යතාවය මේ නිවන් මගේ තියෙනවා. ඒක අපි මෙහෙම තේරුම් ගමුකෝ. අපිට දැන් සාමාන්‍ය ඉංග්‍රීසිත් එක්ක නෙමෙයි හුඟක් තේරෙනවා වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒකට කියනවා willingly. ස්ව කැමැත්තෙන්. එතකොට කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන ස්වභාවයක් තියෙනවා නම් මේකේ ඒක මේකට බලපානවා. මොකද මේ නිවන් මඟ වැඩෙන්න ප්‍රගුණ වෙන්න මේ නිවන් මගේ යන සිදුවෙන ගමන සිදුවෙන්න ඒක අතිශයින්ම බලපානවා.
තව කෙනෙකුගේ මෙහෙයවීම මත, තව කෙනෙකුගේ බලකිරීම මත, තව කෙනෙක් තරහ වේවි කියලා, තව කෙනෙකුගේ හිතවත්කම් තියාගන්න නම් මේක කරන්න ඕනේ. මේ වගේ විවිධ හේතු සාධක මත අපි හිතා මතා ගොඩනගාගත්තු කැමැත්තක් කියන එක ස්ව කැමැත්ත කියලා ගන්න බැහැ. එහෙම කැමැත්ත ආරම්භ කළාට කමක් නැහැ. නමුත් නිවන් මඟ වැඩෙන්න නම් මේක ස්ව කැමැත්ත කියන එක උපදින්න පටන් ගන්නවා. එතකොට තමයි ඇත්තටම මේ කුසල මාර්ගය වැඩෙන්න පටන් ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කුසලය ගැන කතා කරද්දී ඉස්සරලාම මේ කුසල ධර්ම උපද්දවීමේදී අවශ්‍ය වෙන කරුණ හැටියට පෙන්වන්නේ චන්දං ජනේති. කැමැත්ත ඉපදවීම. එතකොට එහෙම කැමැත්තක් උපදවාගත්තු කෙනෙකුට, එහෙම කැමැත්තක් ඇතිවිච්ච හදවතකට මූලික සුදුසුකමක් සම්පූර්ණ වුණා වෙනවා. මේ ධර්ම අවබෝධයට අවශ්‍ය මාර්ගයේ ගමන සඳහා. ඒ වගේම මේ මාර්ගයේ ගමන් කරද්දී පින්වතුනි පැහැදිලිවම තේරුම් කරගන්න ඕන දෙයක් තමයි අනවශ්‍ය කලබලයට කවදාවත් මේක කරන්න බෑ. කඩිමුඩියේ හදිස්සියේ ලහිලහියේ ඉක්මනට කරගන්ට කියන එක දඟලන්න ගිහාම අපිට සමහර විට මග වෙනුවට නොමග යන ඉඩකඩ වැඩි වෙනවා. මොකද විශ්ලේෂණාත්මකව විග්‍රහ කොට බලා තේරුම් ගනිමින් මේ මග වඩන්න තේරෙන්නේ නැතු වෙනවා. එතකොට ඒ සඳහා කාලයවත් වෙලාවක්වත් අපිට නැති වෙනවා. මොකද හරි හදිස්සියෙන් කරන්න ඕන වැඩක් වෙලා නෙමෙයි මේක. හදිස්සියට කලබලයට මේක බැරි බව අපි නිතර පහුගිය දේශනාවලත් කතා බස් කරපු දෙයක්. නිසා මේ ගමන නිවන දක්වාම ගමන් කරන ගමනක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක බොහෝම කල්පනාවෙන් ඇති කරගත යුතු ගමනක් තමයි මේ අවබෝධයට ගමන් කිරීම කියන ගමන. ඉතින් අවබෝධයට කෙනෙකුට එක්ක යන්න බැහැනේ. මාර්ගය පෙන්වා දෙන එක පමණයි කරන්න පුළුවන්. ඒ යන කෙනා විසින් මේ පෙන්වා දෙන මාර්ගය ඔස්සේ ගමන් කරගැනීම කරගන්න ඕනේ. ඒකට එයා තුළ ඉපදිච්ච කැමැත්තක් අත්‍යවශ්‍යයි. එතකොට මේ කැමැත්තත් එක්ක අපි එකතු කරගන්න ඕනේ ආශාව නෙවෙයි ඒකට. ඒකට එකතු කරගන්න ඕනේ චිත්ත අධිෂ්ඨානය. ඒ කැමැත්තත් එක්ක එන්නේ අධිෂ්ඨාන පූර්වක ශක්තියක්. තණ්හාවෙන් එන ආශාවෙන් එන ශක්තියක් නෙවෙයි. මම මේ කියන ඒවා හොඳට අහගන්න පුළුවන් වෙන්න ඕනේ. අහගෙන මේක තේරුම් ගන්න හිත යොමු කරගන්නටත් ඕනේ. ඒ මොකද ඔබ අහනවද නැද්ද? ඔබට අහන්න පුළුවන් මොනවද සුන්දර වචන කියන්න ඕන දෙයකට? ඒකට ලාලිත්‍ය එකතු කරන්න ඕනද? අලංකාර එකතු කරන්න ඕනද? මේ ගැන මගේ මනස පිහිටවලා මම බණ කිව්වොත් මගේ මනස අවබෝධය කළ යුතු කරුණෙන් ගිලිහීමකටපත් වෙනවා. ඒ නිසා ඒ කරුණ මට බාර නොදී මගේ කියවෙන වචනවල මොන විදිහේ ස්වරූපයක් තිබුණත් ඒක අවබෝධ කර ගැනීමේ ඕනකම කැමැත්ත ඔබ තුල ජනිත වෙලා නම් එතකොට අපිට මේ මාර්ගය පෙන්වා දීමේදී ඔබේ රුචි වචන මොනවද? ඔබ මේ ධර්මයේ අහන්න රුචි
විලාසය කුමක්ද? ආකර්ශනීයව කරන්න ඕනද? ඔබේ නිදිමත අලසකම නැති වෙන විදිහට හාස්‍ය රසය මතුවෙන්න මොනවා හරි එකතු කරන්න ඕනද? මේ වගේ කරුණු ගැන හිතන්න දෙයක් අපිට නැහැ. ස්වකීය කැමැත්ත උපදවාගෙන බණ අහන පිරිසකට නම් අපි මේ ධර්මයේ කියා දෙන්නේ. ඒ නිසා අද ධර්ම දේශකයාණන් වහන්සේලාට තියෙන බලවත් වූ අභියෝගයක් තමයි අවබෝධ කරන්නට අවශ්‍ය මඟ කියලා දෙන්න යනකොට තම මනස රඳවන්න සිද්ධ වෙනවා. අවබෝධ කළ යුතු කරුණේද රඳවන්න සිද්ධ වෙනවා. ඒ වගේ මේ අවබෝධය සඳහා මේ ධර්මයේ ශ්‍රවණය කරන පිරිස මේකට රුචි වෙන්නේ කොයි විදිහට කිව්වොත්ද? මේක මේගොල්ලන්ගේ මානසිකත්වයේ මෙතෙන්ට ගන්න පුළුවන් වෙන්නේ කොහොම කිව්වොත්ද? කියන කරුණු ගැනත් අවධානය රඳවන්න වෙනවා. එතකොට එක ඉල්ලේ එක අරමුණක සිත පිහිටවාගෙන ඒකාග්‍ර මනසකින් ධම කියා ගන්නට බැරි වෙලා යනවා. එනිසා මේ මානසිකාර්ය පවත්වන්න වෙනවා. එක තැනක ටික වෙලාවක්, තව තැනකට ආයෙ ටික වෙලාවක්. එතකොට මේ ධර්ම දේශනාවේ ගාම්භීරත්වය මතුවීම යම්කිසි ආකාරයක දුර්වල වෙන්න පුළුවන්. නමුත් මිනිසුන් ගැන හිත හිතා, ඉන්න අය ගැන හිත හිතා ඒ අලට ගැලපෙන වචන කීම නිසා ඒගොල්ලන්ට මොනවා හරි යම් තේරුමක් ඇති වෙන්න පුළුවන්. එහෙත් ගැඹුරු අර්ථයට ඉක්මනින් යන්න තියෙන ඉඩකඩ හිරෙන්න ඉඩ තියෙනවා. ඉතින් නමුත් කරන්න දෙයක් නැහැ. බණ කියද්දී දේශකයාණන් වහන්සේලාට සිද්ධ වෙනවා අසන්නා වූ ශ්‍රාවක පිරිස කෙරෙහි අවධානය යොමු කරගෙන ධර්මය කියන්නේ. සමහර වෙලාවට සමහර දේශකයාණන් වහන්සේලා ඒ අහගෙන ඉන්න අය මොන මට්ටමේ ඉන්නවද, කොයි විදිහට ප්‍රතිචාර දක්වනවද, ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ. ඒ අය ඒ දහම් කරුණට මානසිකත්වයේ තබලා ඒගොල්ලන්ගේ හිත පිහිටවලා එය විග්‍රහ කරගෙන යනවා. සීමිත පිරිසක් ඒක ඒ ආකාරයට තේරුම් ගන්න උත්සාහයකේ දෙද්දි බොහෝ පිරිසක් මේ ධර්ම මාතෘකාවෙන් මනස පිට ගිහිල්ලා එතනින් නැගිටලා යන්නත් බැරි නිසා සමහර අයගේ මනස හැකිලිලා නින්දට වැටිලා එක්කෝ විසිරෙන මනසින් දේශනාව අවසන් වෙනකන් ගත කරනවා. එතකොට මා මෙතන ධර්ම දේශනා කරන්න හැටි කියා දෙන්න නෙවෙයි උත්සාහ කරන්නේ. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අවබෝධයට ගමන් කිරීමේදී අවබෝධයට මඟ පෙන්වන්නාටද විසිරෙන මනසකින් මේක කරන්න වුණොත් ඒකද බාධාවක්. ශ්‍රවණය කරන්නාද මේක විසිරෙන මනසකින් ශ්‍රවණය කළොත් එයද බාධාවක් තමන්ගේ අවබෝධයට. එනිසා අපි පින්වතුනි පුළුවන් තරම් මේ ඉදිරි ගැඹුරට යන කාරණාවලදී ඒකාග්‍ර තත්වයට පත් කරගන්න මනසක් ගොඩනගමින් ඒ මානසිකත්වය ගැටෙහි වැඩි සැලකිල්ලක් යොමු කරගෙන හැකි තරම් මේ ධර්මය පුළුල් පරාසයකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒකට අපිට කාලය අවශ්‍යයි. විග්‍රහ කරලා දෙනවා වගේම විග්‍රහ කොට තේරුම් ගැනීමටත් ඒ මනසකට කාලය අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි මේ අවබෝධයට මඟ පෙන්වීමේ දේශනා එක්ක කටයුතු කිරීමේදී මේ අවබෝධය කරා රැගෙන යන මාර්ගය අපි එක එක්කෙනාට පෞද්ගලික විදිහට කරන්න තමයි හුරු වෙන්නේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ ඒ මඟ දේශනා කොට තිබෙන්නේ ඒ ආවේනික එක් ක්‍රම වලින් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පොදු න්‍යාය ධර්මයන් අනුව
න්‍යායාත්මකව න්‍යායානුකූලව ගොඩනැගූ ප්‍රතිපදාවක් තමයි මේ දහම් අවබෝධයට තියෙන මග කියලා පෙන්වලා දෙන්නේ. ඉතින් ඒ නිසා අපිට ඒ සියලු න්‍යායම් පැහැදිලි නැති වෙන්න පුළුවන්. එහෙත් අපිට සිද්ධ වෙනවා ඒ වාගේ තේරුම් බේරුම් කර ගැනීමේ කටයුත්තට මුහුණ දෙන්න. එතකොට මේකෙදි අවශ්‍යයි ඒ ස්ව කැමැත්ත කියන එක බොහොම ඉහළින්. ඒ වගේම අපිට මේකේ අර අනවශ්‍ය කලබලය වෙනුවට බොහොම සීරුමාරුවෙන් තේරුම් ගන්න පුළුවන් ගමනක් හෙමිහිට සිදුවෙන ගමනක් තමයි තියෙන්නේ. නිසා මේ ගමන පාස්ට් කරන්න බෑ. පාස්ට් කිවි වේගවත් ගමනක් කරන්න බෑ. මේක වේගය අඩුවෙන්න සාර්ථක වෙන ගමනක්. එනිසා බොහෝම දෙයක් බාණ්ඩකො පැහැදිලිව තේරුම් ගන්න ඕන වෙච්ච තැන්වල ඒක අපි බලන්නේ ස්ලෝ මෝෂන් එකකින්. දැන් අපි දන්නවා ඒ තරංගාවලිය වල. ඒ තරංගයේ යම් අවස්ථාවන් විනිශ්චය කර ගැනීමේදී ඒ විනිසුරු කරුවන් යුගලක් එතෙන්ට යොදවනවා. එක්කෝ යුගලයකට වඩා වැඩි පිරිසක්. තනි පුද්ගලයෙක් නෙවෙයි විනිසුරු කරුවා වෙන්නේ. විනිසුරු මඩුල්ලක්. අවම දෙන්නෙක්. එතකොට දෙන්නෙක් කියන එකෙන් අදහස් වෙන්නේ ඒ දෙන්නා තුල යම් අදහසක් දක්වනවාද ඒ අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන්න තව කවුරු හරි ඉන්න ඕනේ එතන. එතකොට යම් අදහසක් ඉදිරිපත් වීම එක කණ්ඩායමකින් සිද්ධ වෙද්දී විනිසුරු මඩුල්ලක් හැටියට වැඩි පිරිසක් හිටියත් එතනින් කීප දෙනෙක් ඒ අන්නා වූ තීරණයට පක්ෂව කරුණු ඉදිරිපත් කරද්දී ඒ විනිසුරු මඩුල්ලේ ඒ ගන්නා වූ තීරණයට බාධක විය හැකි කරුණු ඒක ඒ තීරණයට එන්න බැරි බාධක තියෙනවා නම් ඒවා පිළිබඳ කරුණු කාරණා විමසලා ඉදිරිපත් කරන පැත්තකුත් විනිසුරු මණ්ඩලේ ඉන්න පුළුවන්. එද පාර්ශව දෙකක් ඇටියට තේරුම් ගන්න පුළුවන්. ඒක එතකොට වැඩි පිරිසක් හිටියත් දෙන්නෙක් හිටියත් වැඩි පිරිසක් හිටියත් පාර්ශව දෙකක නියෝජනයක් අවශ්‍යයි. ඒ තමයි මේක අනුමත කරනා වූ පාර්ශවයකුත් මේක අනුමත කරන්න බාධා වෙන මේ තියෙන අපහසුතා එහෙම අනුමත කරන්න බැහැ මේක කියලා කියන්නට තියෙන කරුණු කාරණා ඉදිරිපත් කරන පිරිසකුත්. මේ දෙපිරිසම සිටියත් පැහැදිලි නිශ්චය කිරීමක් කරන්න අමාරු වෙන තැන් එනවා. පැහැදිලි විනිශ්චයක් දෙන්න බැරි තැන් එනවා. ඒ තැන්වලදී ඔබ දන්නවා තුන්වෙනි විනිසුරුවෙකුට වෙනත් පසුබිමක් තියෙනවා. මේ පාර්ශව දෙකේම පැති ගන්න නැතුව ඒ තුන්වෙනි විනිසුරුවා දකින දර්ශනය මොකද්ද කියලා දැක්ම මොකද්ද කියලා බලන අවස්ථා තියෙනවා. ගොඩක් වෙලාවට බොහෝ තරඟාවලි වල මේ තුන්වෙනි විනිසුරු කරුවා කියලා කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි. තේරුණාද? පුද්ගලයෙක් නෙවෙයි. අපි ඔය කියලා කියන්නේ අම්පයර්ස්ලා යොදවනකොට දෙපැත්තට අම්පයර්ස්ලා දෙන්නෙක් යොදවලා ඒ දෙන්නට තීරණයක් ගන්න බැරි විච්ච වෙලාවක අපි කියනවා තුන්වෙනි විනිසුරුවා හේවත් තර්ඩ් අම්පයර්ට මේ අවස්ථාව දෙනවා. ඒක පින්වතුනි තාක්ෂණික උපකරණ හරහා පක්ෂග්‍රාහී නොවන විදියට සිද්ධියේ යථා ස්වභාවය ඒ විදියටම දර්ශනයට හසු කරගන්නා කොටසක් තමයි ඒ තර්ඩ් අම්පයර් තුලින් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒක අපිට දෙද්දි සිද්ධ වෙච්ච වේගෙන්ම දෙන්නේ නැහැ. සිද්ධ වෙන්න ආරම්භ වෙච්ච ටික ආරම්භයේ හැදිලා ආපු හැටි.
සිද්ධිය සිද්ධ වීගෙන යනකොට ටික සිද්ධ වෙච්ච පියවර ඔස්සේ හිමින් හිමින් එහි අවසන් වූ හැටි හිමින් දර්ශනය කරලා පෙන්නනවා. ඒකට අපි කියනවා ස්ලෝ මෝෂන් කියලා. එතකොට තර්ඩ් අම්පයර් කියනවා අපි ඒකට, තුන්වෙනි විනිසුරු කියනවා. ඒ වගේම මේ ස්ලෝ මෝෂන් දර්ශනය කියලා කියනවා. අන්න ඒ තුන්වෙනි විනිසුරුවා විසින් මේ දකින්න යථාර්ථය ඒ විදිහට දකින්න සලස්වලා නැවත පක්ෂ විපක්ෂ හැටියට කටයුතු කරපු දෙපාර්ශවය හෙවත් ඒ මූලික විනිසුරුවන් අර දේත් බලලා ඊට පස්සේ තමයි නිශ්චිත තීරණයකට එන්නේ. අන්න ඒ වගේ පින්වතුනි මේ හැම සිදුවීමකම සිද්ධියකම යථා ස්වභාවය අවබෝධ කරන එකයි අපිට දැන් තියෙන ටාගට් එක. හැම සිද්ධියක් එක්කම හැම සිදුවීමක් එක්කම තියෙනා වූ යථාර්ථය පැහැදිලි නැතිකමින් තමයි හැම ප්‍රශ්නයක්ම මේ උද්ගත වෙලා තිබෙන්නේ. හැම ගැටලුවක්ම උද්ගත වෙන්නේ පවතිනා වූ යථාර්ථයෙන් අපි ගිලිහිලා ගියාම. අපේ මනස ගිලිහිනවා. පවතිනා වූ යථාර්ථයෙන් බැහැරට තල්ලු වෙනවා. යථාර්ථවාදීව නෙවෙයි ඒක දකින්නේ. ඒ දැක්මට යථාර්ථවාදී කෝණයක් එකතු වෙලා නැහැ. ඒ නිසා ඒ යථාර්ථය තම දර්ශනයට හසු නොවෙන්නා වූ තාක්ම මේ ජීවිතයේ අර්බුද ඇතිවීම නවත්තන්න බෑ. අධිකරණ උපදින එක නවත්තන්න බෑ. ඒ නිසා ඒ අධිකරණ කරා යොමු වෙන්නේ අවබෝධය ගිලිහිච්ච ජීවිත ගත කරන්න අයටයි. එනිසා අවබෝධයට පැමිණිච්ච උත්තමයන්ගේ බලන්න කිසිම අර්බුදයක් කොහෙවත් මතුවුණාද කියලා. රහතන් වහන්සේලා අතර කවදාවත්ම මේ අර්බුදයක් පැන නැගලා තියෙනවද බලන්න. සංඝ සමාජය තුලත් අර්බුද හටගත්තා නම් හටගත්තේ රහත් වෙන්න මගපල ලබන්න බැරි වෙච්ච සාමාන්‍ය සංඝ පිරිස අතරින් ඇතිවෙච්ච අර්බුද සඳහා පැනවිච්ච නීති රීති සමුදායක් තමයි අපිට පැමිණෙන්නේ මේ. නැත්තම් මේ තරම්ම නීති රීති සමුදායක් විනය ශික්ෂාපද ගණනාවක් මේ විදිහට තිබුණේ නැහැ මුල් අවුරුද්ද තුල. භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ පමණක් තමයි ඒ අයගේ විනය උනේ. නිසා අවවාදයේම ප්‍රාතිමෝක්ෂය කරගෙන නිවනට මුල්මඟ කරගෙන නිවනට මූලික වෙන සීලය බවට පත් වුණේ භාග්‍යතුන් වහන්සේගේ අවවාදයයි. ඒක නිසා මේ ප්‍රාතිමෝක්ෂයම උනේ අවවාදයෙන් නිසා. ඒ කාලේ මුල් කාලේ අවුරුදු 20ක විතර කාලය තුල බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඒ කාලයේ තිබිච්ච ප්‍රාතිමෝක්ෂයට කිව්වේ ඕවාද ප්‍රාතිමෝක්ෂය. මොකද්ද? ඕවාද ප්‍රාතිමෝක්ෂය. අවවාදය විතරයි. නීති පැනවිලි නැහැ. ඒ අවවාදයේ ප්‍රමාණවත් ඒ හදවත්වලට. ඇයි පින්වතුනේ? ඒ හිත් හැදිලා තිබුණේ ස්ව කැමැත්තෙන්ම නිවන් දකින්න. සෝ කැමැත්තෙන්ම නිවන් දකින්න හැදිලා තිබුණු ලක්ෂණය කොච්චර වටිනවද කියලා බලන්නකො එතකොට. භාග්‍යතුන් වහන්සේට ස්ථාම සුවපහසුවෙන් මාර්ගය කියන එක විතරයි තියෙන්නේ. ඒ මාර්ගයෙන් පිටපනින අයව රකින්න දඟලන්න දෙයක් නැහැ. හේතුව පිටට යන මට්ටමකට හිත නැහැ. සියලු සිත් සතන් තුල තියෙන්නේ බලවත් වූ කැමැත්තකින් ධම්මග වඩන ස්වභාවය. ඒ වැඩි යුතු ධම්මග අවවාද ටික ලැබෙනකොටම පැහැදිලි කරගන්න ස්වභාවයක් තියෙනවා. ඒ පැහැදිලි කරගන්න ස්වභාවයට බලපෑවේ පිංගුතුනේ මේ තිබිච්ච හිත් සතන් වල තිබිච්ච බලවත් වූ කැමැත්ත. නමුත් වෙන වෙන දේවල් වලටත් කැමැත්ත තියාගෙන ධර්මයටත් කැමැති අපි කියාගෙන එන පිරිස් ටික ටික මේකට එකතු වෙන්න ඒ සංඝ සමාජය තුලද විවිධ අර්බුද මතුවෙන්න පටන් ගත්තා.
එතකොට විනයේ යම් යම් පිරිහීම් ඇති වෙන්න ගත්තා. ඒ නිසා විනයට ශික්ෂාපද කියන ඒවා එකතු වෙන්න ගත්තා. ඒ විනය අර්ථවත් කරන්න, ධර්මවත් කරන්න, අර්ථවත් ධර්මවත් බවක් ඒ විනය තුල එකාසු කරන්නට විනය ශික්ෂාපදවල අවශ්‍යතාවය පැන නැගෙන්න පටන් ගත්තා. ඒ නිසා තමයි මේ බුද්ධ ශාසනයට විනය නීති ශික්ෂාපද හැටියට එකතු වෙලා ආවේ. එතකොට අපි දැන් ධර්මයේ කියන්න ඕනෙත් ඒ විනය නීති ශික්ෂාපදවලට අනුකූල වෙන විදියට. ඒ වගේම අපි දැන් බණ අහන්න ඕනෙත් විනය නීති ශික්ෂාපදවලට අනුකූලව. මේක අවබෝධ කරද්දී ඒ අවබෝධය වෙනුවෙන් හැසිරෙන්න වෙන්නේ විනය නීති ශික්ෂාපදවලට අනුකූලව. පැහැදිලි ඇති ඔබට මා මේ කියන කාරණාව. ඒ නිසා පින්වතුනි අපි මේ වගේදී අර එකල ඒ පළවෙනි අවුරුදු 20 තරම් වේගවත් ප්‍රතිඵල ලැබීමක් දැන් කරගන්න බැරි වෙන හේතුවක් ඇටියට මේක එනවා. ඒ නිසා මාර්ගඵලලාභින් වේගයෙන් බිහි වෙන එක අඩු වෙලා බිහි නොවුණා නෙවෙයි ඊට පස්සේ. මාර්ගඵලලාභින් බිහි වුණා. හැබැයි වේගවත් ගමනක් තුල නෙවෙයි. ඉතින් දැන් ශාසනයේ ගොඩක් දුරට මේ පරිහානීය ලක්ෂණ දකින්න ලැබෙන තැනට ඇවිල්ලා. ඒ නිසා දැනටත් මාර්ගඵලලාභයෙන් බිහි වෙන්නේ නැහැ නෙවෙයි. ඔය යන්න හදන තදියමට තද වේගවත් බවට නම් ওই මාර්ගඵලය අපිට අවබෝධ කරගන්නට අපහසු වෙන්න ඉඩ කඩ වැඩි. පැටලෙන්න ඉඩ කඩ වැඩි. ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න ඕනේ මේ දාම් මග තුල අපි මේ ප්‍රතිඵල ලබන්න ඕන කියලා ඇති කරගන්නා වූ බලාපොරොත්තුව මේ ජීවිතේම නිවනක් අවබෝධ කරගන්න ඕන කියලා ඇතිවෙන්නා වූ බලාපොරොත්තුව කාරණා දෙකක් එක්ක අත්වැල් බැඳ ගන්න ඉඩ තියෙනවා. ඒ බලාපොරොත්තුව ජීවිතයත් එක්ක බැඳිච්ච තණ්හාව එක්කම අත්වැල් බැඳගෙන ඉන්න පුළුවන්. අනික ජීවිතයත් එක්ක බැඳිච්ච අත්දැකීම නිසා ඒ අත්දැකීම් පදනම් කරගත්තු අදිෂ්ඨානපූර්වක ගමනකට අත්වැල් බැඳගෙන ඉන්න පුළුවන්. මම මේ කියන දේ හරි සියුම්. ඔබ හොඳට පැහැදිලි කරගන්න ඕන මේ ගොඩාක් අය ඉන්නවා ධර්ම මාර්ගයේ හරි කලබලයට අල්ලන්න යන අය. පුදුම කලබලයක් තියෙනවා මේ ගිහි ගෙවල් වල ගත කරන අයට එනවනේ විශාල පීඩන, තාඩන පීඩන මැද්දේනේ සමහර අයගේ ජීවිත ගෙවෙන්නේ. ස්වාමි බිරින්දෑවරු අතර තියෙන අඩදඹර, ඒ වගේම සේවක සේවය පිරිස අතර තියෙන එතන තියෙන ඒ අයගේ ගැටුම්කාරී පසුබිම් මේවා එක සමහර අයට මේ ජීවිතේ තිත්ත වෙච්ච අය ඉන්නවා. ඇති මේ ජීවිතේ හොඳටම ඇති මට මේ ජීවිතේ කියලා මට නම් මේ හැම දෙයින්ම නිදහසලා ඉක්මනට නිවන් දකින්න ඕන කියන අය ඉන්නවා. ඉක්මනට කියන්නේ මට මේ ජීවිතේම මේ නිවන අවබෝධ කරගන්න ඕන කියලා කියන අය. ඉතින් හොඳ අදහසක් නෙවෙයිද බලන්න. ඉතින් වටිනා අදහසක් නෙවෙයිද බලන්න. ඒ අදහස වටිනවා වුණාට මේ අදහස එක්ක අත්වැල් බැඳගෙන සිටින්නේ තණ්හාවේම තවත් පිළිබිඹුවක් නම් ඒ තණ්හාව අපිට වරද්දවපු කෙනෙක් මිසක තණ්හාව අපිව පටලවපු කෙනෙක් මිසක අපි සංසාරයෙන් නිදහස් කරවන්නේ නෑ මේ තණ්හාව.
ඒ නිසා මට මේ හැම දෙයකටම තියෙන ආසාව නැති වෙලා හාමුදුරුවනේ තියෙන්නේ කියලා අපි මේ උපදේශය දෙනකොටත් ඒ අය අපිටත් ගරහාවි. ඒ තමයි ඒ තණ්හාවේ ලක්ෂණය. ඇත්තටම නිවන් දකින අදහස තියෙනවා නම් නිවන් දකින්න හොඳ සැලසුමක් දෙන්න හදනකොට ඒකට පයින් ගහන්නේ නැහැ. ඒකට පයින් ගහනවයි වුණාට ඒ නිවන් දකින අදහසත් එක්ක අර තණ්හාව අත්වල බැඳගෙන යාළුවෙක් වෙලා හිටියොත්. මොකද එයා මෙයා ලව්වා මේකට පයින් ගස්සනවා. බුද්ධිමත්ව හිතන්න, බුද්ධිමත්ව කල්පනා කරන්න, කලබල නොවි සීරුවෙන් තේරුම් ගන්න කියලා කියනකොටම යට තරහ යනවා. කොහොමද තරහ යන්නේ? අනේ ඔබ වහන්සේලා මාර්ගයේ වරද්ද ගත්තට ඒ උමනාවක් නැතිකම නිසා. එතකොට තේරෙන්නේ මෙයාට මේ මාර්ගයේ වරද්දගෙන ඕක එහෙම ලේසියෙන් යන්න බෑ කිව්වා වගේ එකක්. ඒ කියන්නේ එයා හිතානින්නේ හරි ලේසියෙන් මං හිතන විදියට හරි පහසුවෙන් මේ නිවනට යනවා. සුවසේ නිවන් දකින්න තමයි කල්පනා කරන්නේ. හොඳට මතක තියාගන්න එහෙම කල්පනා කරන පිරිසකගේ ඊළඟ තව කාලෙකදී යාළගේ තීරණය තමයි මේක නම් කරන්න බෑ කියන එක අනිවාර්යෙන් එයයි කියනවා. ඒක ඒ කියවන්නේ තණ්හාවම තමයි ඒ කියවන්නේ. ඔය කලින් කියවිල්ල කියෙව්වෙත් තණ්හාවමයි. තණ්හාවත් එක්ක ඔට්ටු වෙනකොට ඇති වෙන පීඩණයට විසඳුම් ඕන වෙන එකත් තණ්හාවෙම ලක්ෂණයක්. ඒ විසඳුම් වලින් ස්ථීරසාරව සදාතනික තැනතීමක් කියලා සතුටක් කියලා ඕන කරම ඒ තණ්හාවේම ලක්ෂණයකින් මතුවෙන්න. එහෙම නෙවෙයි. ඒ දුක් කරදර මැද්දේ තමන්ගේ යුතුයකම වගකීම ඉවසීමෙන් කටයුතු කිරීම එක්ක එකතු කරගෙන නොපිරිහෙලා ඒ යුතුයකම් වගකීම් කියන ධර්මතා ඉටු කරමින් ජීවිතයට මුහුණ දෙනකොට සඳ සිහි කල්පනාවකින් ඉවසීමකින් එයාට ජීවිතයේ පිළිබඳ යම් යම් අත්දැකීම් මෝරන්න පටන් ගන්නවා. ඒ ඉවසීම එතකොට යම්කිසි අදිෂ්ඨානපූර්වක බවක් හිතේ ගොඩනංගනවා. මේක තමයි ඇත්ත. ඒ නිසා මේ මායාවෙන් නිදහස් විය යුතුයි. ඒක කොහොමද කරන්න කියලා හොඳට හොයලා බලන්න. හොඳට ඒක පැහැදිලිව කෙරෙන්න ඕන කරුණු වල යෙදෙන්න, කම්මැලි නැතුව, අලස නැතුව, දවල් රාත්‍රී වෙහෙස මහන්සි නොබලා කෙරෙන්න ඕන කටයුතු වල අපිව යොදවන ආකාරයට අර අදිෂ්ඨානපූර්වක ශක්තිය උදව් වෙමින් මේ තියෙන නිවන් දැකීමේ ඕනකමත් එක්ක අත්වල බැඳ ගන්නවා, කැමැත්තත් එක්ක. එතකොට එයාට ඒ ටික අරන් දුන්නේ අර එයා කරපු ඉවසීම. එනිසා බුදුවරුන්ගේ අනුශාසනාවල තියෙනවා සියලුම බුදුවරුන්ගේ ඒ ඕවාද ප්‍රාතිමෝක්ෂයේ සඳහන් වෙන උතුම් ගාථා රත්නයන්ගේ සඳහන් වෙනවා කන්ති පරමං තපෝතිතික්කා. ඉවසීම කියන්නේ උතුම්ම තපසක්. පින්වතුනි, තපස කිව්වහම මෙතන ඉන්දියාවේ ඉන්න තාපසින්නාන්සේලාගේ තපස නෙවෙයි මේ. ඒ කාලේ ඉන්දියාවේ තාපසින්නාන්සේලා හිටියා. ඒ පුරුද්දට ඉන්න තවත් තාපසින්නාන්සේලාත් ඇති. නමුත් ඒ අය ඒ කාලේ ශ්‍රමණ ජීවිත, පැවිදි ජීවිත, පැවිදි සංස්ථාවක් එහෙම මේ සකස් වෙලා සමාජය තුල ඉස්සරහට ඇවිත් නැති යුගවල තමයි මේ තාපස ජීවිතවලට ගියේ. එතකොට ඒ කාලේ ඒ තාපස පිරිස කලේ නිවන වෙනුවෙන් අවශ්‍ය කරන ධර්මතා පූර්ණය කිරීමයි. ඒ නිසා ඒ කාලේ නිවන් මාගේ ගමන් කරනවා කියන එක නෙවෙයි, ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරනවා කියන වචනේ නෙවෙයි ඒ කාලෙට කියුනේ. තපස් රකින්නවා කියලා. ඒ තපස් රැකලා කරේ කෙලෙස් තුනී කරගෙන, කෙලෙස් අඩු කරගෙන මාර්ගයක් හෙව්වා නිවන් දකින්න.
ඒ නිවනම සොයපු බවත් තමයි ඒ තපස් රැකීමේ තිබුණේ. ඒ නිසා එකල භාවිතා වූ ඒ තපස් රකින්නවා කියන වචනය තමයි අද අපි මේ නිවන් මඟ කියලා කරන්නේ. ඒ නිසා හොඳම තපස හොඳම ශික්ෂණය තමයි තපෝතිතික්කා. හොඳම ශික්ෂණය හොඳම තපස තමයි මොකද්ද? කන්ති. පරමං තපෝ. උත්තම වූ තපස තමයි නිවන. නිවන් මඟ අනුගමනය කිරීම තමයි උත්තම වූ තපස් රැකීම. ඒ උත්තම වූ තපස වෙන්නේ මොකද්ද? කන්ති. ඉතින් අපිට හිතෙනවා කන්ති කියන්නේ එහෙනම් කේන්ති තමයි. නේ? කන්ති කියන්නේ කේන්ති කියලා හිතලා අපි මොකද කරන්නේ? පොඩ්ඩක් බෑ. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න බෑ. කේන්ති තමයි. මේතන හරියන්නේ නැහැ මං යනවා. මේ මොනවද කරන්නේ? මේව කරන්න නෙමෙයි මං ආවේ. මං දන්නේ මේ විදිහට මට ඕනේ මේක නෙමෙයි නිවන් දකින්න. නිවන් දකින්න චුට්ටක් කලබල නැතුව ඉන්න කිව්වොත් ඒකටත් තරහ යනවා. ඔබ වහන්සේලාට නිවන කලබලයක් නැති වුණාට මට ඉක්මනට නිවන් දකින්න ඕනේ. මේක වෙන්නේ බලන්න අර තියෙන හදිස්සියෙන් නෙවෙයිද බලන්න. ඒ නිසා මේ හදිස්සිය මේ කලබලය මේ ලහිලහිය මට හිතෙනවා නිවන් දකින්න නෙවෙයි ඔය පාර හදන්නේ. ඒ නිසා සමහර අයගේ තියෙන මේ නිවන් දකින්නවා මයි මම කියලා කියන අදහසේ තියෙන උත්තරීතර බවට නියම ගෞරවයක් එකතු කරලයි මා මේ බණපද ටික ඔබට පැහැදිලි කරලා දෙන්නේ. ඒ නිසා ඉවසීමටපත් වෙන්නේ අය හැම කෙනෙක්ම. නිකන් ඉවසන්න එපා. හොඳට විමසන්න ඊට පස්සේ. ඉවසීම හදාගෙන හොඳට විමසීම පටන් ගන්න. විමසීමෙන් තොරව කොහෙද පින්වතුනි නිවැරදි ඉවසීමක්? ඉවසීමකින් තොරව පින්වතුනි කොහොමද නිවැරදි විමසීමක්? ඒ නිසා ඉවසන ජනයාට තමයි සියලු ජය හිමි වෙන්නේ. අපේ පැරණි මුතුන් මිත්තන්ගේ අදහස තිබුණා. නේ? අහලා තියෙනවනේ ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය. මේවා නිකන් එහෙම් මෙහෙම් කට කහනවට කියන කතා නෙවෙයි. අපේ ජය කොඩිය තමයි වෙන කිසිවක් නෙවෙයි සසර දුකින් නිදහස් වුණොත්. ඒ තමයි අපේ ජයග්‍රහණය. ඒ තමයි අපේ ලබන්න ඕන කරන ලබන්න බලාපොරොත්තු වෙන සැබෑම ජයග්‍රහණය. ඒ සැබෑම ජයග්‍රහණයට ජය කොඩි පලන්දන්න හම්බෙන්නේ නැහැ පින්වතුනි ඉවස ගන්න බැරි අයට. ඔය ඉවස ගන්න බැරිකම කලබලේම ලක්ෂණයක්. මම එකෙන් අදහස් කරන්නේ ඉවසනවා කියලා ඔය මැරෙන්න වැටෙනකන් ඔය ප්‍රමාද වෙවි ඉන්න එක නෙවෙයි මේ කිව්වේ. මේකේ බන කියන්න බෑ මිනිස්සු ඒවා ගන්නේ අනිත් පැත්ත කරකෝලා තමන්ගේ වාසියටමයි. කිසිම බන පදයක් කියන්න බෑ. කිව්වහම මේකේ ගන්න පැත්තක් ඔයාලා වෙනම හදා ගන්නවා. ඒ තමයි කෙලෙස් වල හැටි. ඒ තමයි තණ්හාවේ හැටි. ප්‍රමාද වෙන්න කියලා ඒ හාමුදුරුවෝ කියන්නේ කොච්චර හරි. කලබල වෙන්න එපා කියන්නේ ඉතින් කලබල වෙන්න නැතුව පුළුවන් ද මේ දුකෙන් නිදහස් වෙන්න කියලා ඒ මාර්ගය යාගේ හිතට එන්නේ මේ විදිහට. ඒ ඔබේ අත්වැල් බැඳගෙන ඉන්න ඔබේ නිවන් දැකීමේ අදහසට අපි ගරු කරනවා. ඔබේ නිවන් දැකීමේ තියෙන කල්පනාවට ඒකාන්තයෙන්ම අපි හිසනවා ගරු කරනවා. ඒකයි මේවා පැහැදිලි කරලා දෙන්නේ. හැබැයි ඔබ ඔබේ ඒ කල්පනාව අත්වැල් බැඳගෙන ඉන්නවා තණ්හාවේම තවත් පිළිඹිඹුවක් තවත් තණ්හාවේම සෙවණැල්ලක් එක්ක අත්වැල් බැඳගෙන. ඒක අතිශය භයානකයි. මේ ඕනකම නිසාම නිවැරදි නොවන නොයෙක් වැරදි ආකල්ප සංකල්ප වලින් පිරුණ මිත්‍යා ධර්ම එක්කලා මිත්‍යා ධර්ම කියලා කියන්නේ අධර්ම වැඩපිළිවෙළවල් එක්කලා ඔබේ සිත එකඟ වෙලා යන ගතිය වැඩි වේගය හැකි. මොකද ඔබේ වේගයට සරිලන දෙයක් ලැබෙනවා.
ටික දවසක් යනකොට වේගවත් මාර්ගඵල ධර්ම ඔබට ලබලා දෙනවා. ඉතින් අපේ හිත හරි කැමති එහෙම අපිට මාර්ගඵල ජීවිත ලැබෙනවට. ඒකනේ තියෙන කල්පනාව, ඒකනේ තියෙන උවමනාව. ඉතින් කවුද ඒ උවමනාව ඉටු කරලා දෙනකොට එපා කියන්නේ? ඒ නිසා පින්වතුනි හොඳට විමසිලිමත් විය යුතුයි. මම සාමාන්‍ය මේ ධර්ම දේශනාවල මං ගැන එච්චර කියන්න කැමැත්තක් නැහැ. මොකද මට මං ගැන කියෙව්වා කියලා මට නිවනකුත් නැහැ, අනිත් අයට නිවනකුත් නැහැ. ඒත් ඒ නිවනට පොඩි උපකාර වෙච්ච අවස්ථාවක් මං කියන්නේ. ඔබටත් ඒක උපකාරයක් කරගන්න පුළුවන්. ඒ ඉවසීම කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. මම මේ පැවිදි ජීවිතයට ආවේ ඇත්තටම මේ නිවන පිළිබඳ පුදුමාකාර ආදරයක්, ගෞරවයක් හදවතේ නිවන් දකින්නවා මිසක වෙන කරන්න දෙයක් නැහැ කියන ඔය ලොකු ආශාවක් නිවන් දකින්න හිතේ හදාගෙන තමයි ආවේ. මම දන්නේ නැහැ ඒ කාලේ ඒ ආශාවත් එක්ක මේ නිවන් මඟ එකතු කරගෙන ඉන්නවා කියලා. ඒ නිසා කියන ඕන දෙයක් කරන්න ඒ කාලේ පෙළඹෙන ලක්ෂණයක් මූලිකව තිබුණා. හැබැයි මං ඊටාම ඉක්මනින් පැවිදි ජීවිතයට ඇතුල් වෙච්ච ඉක්මනින්ම වගේ ඒක තේරුම් ගත්තා මේ ආශාව එක්ක නෙවෙයි මේ ගමන යන්න ඕනේ. හොඳ අදිෂ්ඨානපූර්වක ගමනක් මං හදා ගන්න ඕනේ. කියලා ඒ අදිෂ්ඨානපූර්වකව ඒ කටයුතු කරනකොට මට ඒ කාලේ ටිකක් තදින් අසනීප වෙන්න පටන් ගත්තා. ඒ නිසා මට මාස ගණන් සමහරලාට ආයුර්වේද වලට වෙලා නතර වෙලා ඉන්න සිද්ධ වුණා. ඉතින් මෙහෙම කාලවලදී මට එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් මුණ ගැහුණා. ඒ පින්වත් ස්වාමින් වහන්සේ ඉතින් මං කෙරේ මං බොහෝම මගේ ඉතින් මේකේ තිබුණේ ඊටා හොඳ ක්‍රමානුකූල බවකින් මේක අප උපස්ථාන වත් පිළිවෙත් හොඳට කරගෙන තමයි මේ ගමන යන්න ඕනේ කියලා එහෙම ලොකු අදිෂ්ඨානයක් හිතේ හදාගත්තම. ඊට පස්සේ මම දකින්න වැඩිහිටි සියලු ස්වාමින් වහන්සේලාට වන්දනා කරන්න උදේ හවස. ඒ වගේම අවශ්‍ය උපස්ථානයක් වේ නම් ඒවා ඉක්මනින් නොපිළිහිලා කරලා දෙන්න මම නිරන්තරයෙන් ඒකට නිකන් යොමු වුණා. මට හිතා ඉන්න දෙයක් නැහැ. දැක්කහම වන්දනාව කරනවා වැඩිහිටිනා. ඒ විදිහට මේ ආයුර්වේදයේ තුල ඉන්නකොටත් ඉතින් ඒ ස්වාමීන් වහන්සේට උපස්ථාන කරද්දි එහෙම එක්තරා හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉතින් භාවනා කරනවා ඒ බුදුමැදුරකට ගිහිල්ලා. ඉතින් මං කෙරෙහි ඉතින් අනුකම්පාවක් ඇති වෙලා වෙන්න ඕනේ. මට කිව්වා එන්න කියලා භාවනා කරන්න යන්න. මං කිව්වා මට දැන් තියෙන අසනීප මට්ටමත් එක්කලා කොන්දේ අමාරුව කකුල් වල ලොකු ආබාධයක් එක්ක තමයි ගිහින් මං කිව්වා මට එහෙම ඉඳගෙන ඉන්න නම් අපහසුයි ස්වාමීනි. වැඩි වෙලා ඉන්න හරි අපහසුවක් තියෙනවා. එහෙම හිතේ සමාධිමත් බවක් තාම හැදිලා නැහැ කියලා. හිත විසිරෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. එවිල්ලා විනාඩි 10ක් ඉඳගෙන ඉන්නකෝ මං සමාධියකට ඔබ වහන්සේ දාලා දෙන්නම් කිව්වා. ඉතින් මගේ හිතේ ඉක්මනට සමාධියක් හදාගෙන ඉක්මනට නිවනක් දකින්න තිබිච්ච ඕනෑකම තණ්හාව එක්ක තිබුණා නම් ඒ වෙලාවේ මං අද අනතුරේ. මං ඇහුවා ඇත්තටම ස්වාමීන් වහන්සේ මට නම් හරි අමාරුයි මේ සමාධියකට හිත මෙයා කරගන්න. ඔබ වහන්සේ මාව සමාධියට දාලා දෙනවද? ඔව් මම අනිවාර්යෙන් සමාධියට දාලා දෙනවා. මං කව ඔබ වහන්සේම දෙක කරන්නේ කියලා. ඔව් මම සමාධියට දාලා දෙනවා කිව්වා. මං කිව්වා ස්වාමීන් වහන්සේ සමා වෙන්න. අවශ්‍ය උපස්ථාන ඕන දෙයක් මම ඔබ වහන්සේලාට කරලා දෙන්නම්. ඔබ වහන්සේ දාලා දෙන සමාධියකට මංගේ හිත කැමති නෑ කිව්වා. මට ඕනේ මම තුලින් උපදින සමාධියක්. මගේ කටයුතු තුලින් සමාහිත වෙන්න පුළුවන් ආකාරයේ හැසිරීමක් තිබුණොත් සමාහිත බවට පත් වෙන්න ඕනේ. එහෙම මා තුලින් උපද්දවා ගන්න සමාධියක් තමයි මට වටින්නේ. ඔබ වහන්සේ යම් සමාධියකට මාව දාලා දෙනවා නම් ඒකට මං ඇබ්බැහි වුණොත් මට ඔබ වහන්සේ ඉන්න තැන් හොයාගෙන පස්සෙන් එන්න වෙනවනේ හැමදාම මේ සමාධියට යන්න. ඒ නිසා මං කැමැතිම නෑ මේ වැඩේට කිව්වා. ඉතින් මම මේ කිව්වේ අනේ මගේ හපංකම් කියන්න නෙවෙයි. ඒ කාලේ මට මේ කල්පනාව ආපු එක මොනතරම් පිළිසරණක්ද කියලා අද මේ ධර්ම විනය හොඳට ඉගෙන ගද්දි මට පැහැදිලි වෙනවා. ඉතින් ඊට පස්සේ අපි ටික කාලයක් ආයුර්වේදයේ ඉන්න උනානේ. උන්වහන්සේ භාවනා කරගෙන අපි සූත්‍ර ධර්ම කරුණු අරගෙන සාකච්ඡාවේ යෙදෙද්දී උන්වහන්සේලා ඒවා සම්බන්ධයෙන් උත්තරයක් දෙන්න කිසි දෙයක් දන්නේ නැහැ.
සූත්‍ර කරුණක් පැහැදිලි කිරීමක් මොනවත් නැහැ. ඉතින් ඒ වගේ කියනකොට ඒවා එහෙම තියෙනවද කියන්නවත් දන්නේ නැහැ. එතකොට මට තේරුණා කිසි ධර්මඥානයකින් තොරව විමසීමකින් තොරව කොහෙන් හරි ලැබිච්ච ගුරු උපදේශයක් කියලා එකක් අරගෙන මොනවා හරි දෙයකට ඇබ්බැහි වෙච්ච ලක්ෂණයට තමයි මේ සමාධිය කියලා අරගෙන යන්නේ. ඉතින් මට ඒ කාලේ ගාථාවක් මතක් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා රතන සූත්‍ර දේශනාවේ. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයේ සුචින් සමාධිමානන්තරි කඤ්ඤමාව සමාධිනා තේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පනිත්තා ඒතේන සච්චේන සුවත්ති. එතකොට බුදු සමිඳුන් අගය කළපු ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමාධිය ඔහොම එක එක තැන්වල රැඳෙන සමාධි නෙවෙයි. ඉතින් එක එක ගුරුවරයෙකුට අහු වෙලා රැඳෙන්න නෙවෙයි ඒක. එතකොට මේ සමාධිය පස්සේ යන්න වෙනවා දිගින් දිගට. එහෙම නෙවෙයි. සමාධියක් අවශ්‍යයි. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති. සමාහිත වූ භික්ෂුව තමයි මේ ජීවිතේකම යථාර්ථය සම්පූර්ණයෙන්ම අවබෝධ කරන්නේ. බුදුරජාණන් වහන්සේම දේශනා කරන සමාහිතස්සායම් භික්ඛවේ අයන් ධම්මෝ මගේ මේ ධර්මයේ සමාහිත වූ සිත් ඇති භික්ෂුවටයි. නායන් ධම්මෝ අසමාහිතස්ස. එහෙම නැතුව මගේ මේ ධර්මයේ තියෙන්නේ අසමාහිත සිත් ඇති අයට නෙවෙයි. ඒ නිසා සමාධිය අවශ්‍යයි. හැබැයි මේ සමාධිය භවයක කොතනකවත් නොරැඳෙන ආකාරයට ගත කරන්න පුළුවන් සමාධියක්. එතකොට අපිට තේරෙනවා ඒක කලබලයට වඩා අදිෂ්ඨානපූර්වක වැඩපිළිවෙලකට මිසක මතු කරන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා තණ්හාව අපේ ප්‍රශ්න වලින් අපි හෙම්පත් වෙන තණ්හාව නිවනකට අපිව පොළඹවයි. හැබැයි නිවන යන්න නොදී අවුල් කරවීමත් ඒ තණ්හාව විසින්ම කරවයි. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා. ඔබේ කලබලය වෙනුවට තව විමසීම එතෙන්ට එකතු කරන්න. තව ඉවසීම එතෙන්ට එකතු කරන්න. ඉවසීම විමසීම සමග සංකලනය වූ අදිෂ්ඨානයක් සමග නිවන් මඟ තෝරන්න. මොන විදිහ අසාර්ථකතා ආවත් අදිෂ්ඨානය ඔබව පසුබස්ස වන්නේ නැහැ. ඒකයි අදිෂ්ඨාන පූර්වක කතාවක් මං කීවේ. මේ කාලෙ බෑ කියන තැනට ආයෙ එන්නේ නැහැ යාලා. පැහැදිලිද? අර තණ්හාව එහෙම නෙවෙයි. හදිසි කරෝලා කලබලයට හැමතැනම මේ නිවන් මඟ කොච්චර සාර්ථක නිවන් මඟක් කෙනෙක් කිව්වත් ඒක අහිමි කරෝලා කලබලේ නිසා ඒක ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවනේ. එහෙම ගිහින් බලනකොට කොහෙවත් නැහැ නිවන් මඟක්. ඒ නිසා මේ කාලේ නම් බැක් ගන්න තැනට එනවා එතකොට. එහෙම නෙවෙයි. අදිෂ්ඨාන පූර්වක ගමන එහෙම එකක් නෙවෙයි. හැම තැනකම හොඳට අධ්‍යයනය කරනවා. යම් තැනක නිවන් මගම ගන්න බැරි වුණත් නිවන් මගට ගොඩාක් උපකාරක දේවල් ගන්න පුළුවන් වෙන අධ්‍යයනයක් කරගන්න හොඳ ශික්ෂණයක්, හොඳ ඉවසීමක්, හොඳ විමසීමක් එක්ක යෙදෙන්න අවශ්‍ය කරන අදිෂ්ඨානක පූර්වක ශක්තියක් තමයි මේ නිවන් මගේදී අපිට අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ නිසා පින්වතුනි අපිට තියෙනවා ඉදිරියේදී ලොකු විමසීමක් එක්ක යන ගමන. ඉතින් මේ ඉවසීම විමසීම සහ අදිෂ්ඨානක පූර්වක ශක්තිය බලන්න ඔබ තුල කොයිතරම් දුරට හදාගෙන තිබෙනවද? එහෙම නැත්නම් ඉවසීමෙන් තොර බව ඉවසගෙන ඉන්න බෑ හාමුදුරුවනේ මේ වෙන දේවල් කියන ලක්ෂණ තාමත් තියෙනවද? විමසන්න කිව්වහම මොනවද හාමුදුරනේ ඉතින් විමසන්න ඕනේ කියලා ඇතිවෙන තෝරා බේරා ගන්න බැරි ගතිය ඔබට තියෙනවද? ඉතින් එහෙම විමසන්න කියලා කියන්නේ ඉතින් මොකද්ද විමසන්න ඕනේ? එතකොට ඔබ පාඩම් කරන දෙයක් ඉල්ලනවද ඒ කියන්නේ? විමසන හැටි කියන්න කියලා අපි කවුවා එහෙනම් මෙහෙම විමසන්නකෝ කිව්වම ඒක මේ විදියට නේ මේ අමතර මේ විදිය කිව්වම හරිද බලන්න කොන්න කියලා ඒක කියවන එකට කියනවා විමසීම කියලා ඊට පස්සේ. ඒ කියන්නේ ඔබ අහගත්ත පාඩම් කරගත්ත දෙයක් කියව ඉන්නවට කියනවා විමසීම කියලා.
එතකොට ඒ නිසා ඒ හරහා අපි විමසීමෙනුත් බැහැර වෙනවා. ඉවසීමෙනුත් බැහැර වෙනවා. කොහොම ඉවසන්න දහම්දුරනේ මේ වෙන්නේවා ඔබ වහන්සේලාට නම් මොකද කියලා කියනවා එතකොට. ඒ ඉවසීම ගැන කතා කරන්න බෑ සමහර ගොඩාක් අය කතා කරන්න බෑ ඉවසීම ගැන. ඔබ වහන්සේලාට නම් ප්‍රශ්නයක් නැහැනේ අපිනේ ජීවිතේ දකින්නේ මේ තියෙන ප්‍රශ්න එපා වෙලා ඉන්නේ. මැරෙන්න හිදලා ඉන්නේ. නැද්ද නිවන් මාර්ගක් ඉක්මනට? මෙහෙම ඇවිල්ලා අඩි හප්පලා අපේ නිවන ඉල්ලුවාට අපි එහෙම නිවන් දෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේටවත් එහෙම නිවනක් දෙන්න බැරි වුණා එකේ. ඒ නිසා අරුබුදමයි ඔයගොල්ලෝ අනික එහෙම අයගෙන් පරිස්සම් වෙන්න වෙනවා අපිට. මොකද අපි අනුකම්පා කරලා මොනවා හරි උපකාරක දෙයක් කරන්න අපිත් එක්ක එකතු වෙලා මේක කරන්න කියලා අපි අපේ සංස්ථාවන් තුළ ඒ සමාගමේට එකතු කරගත්තා කියන්නේ. ටික දවසක් යද්දී මෙයාගේ තියෙන අර කලබලයට මේ තියෙන ඔක්කොගේම එයාට ගැලපෙන්නේ නැති ගතියක් හැදෙනවා. ඊට පස්සේ එතන අවුල් කරලා ජාලාවක් හදලා අපිටත් නිවනක් නැති කරලා තමයි ඊට පස්සේ පිටට පයින්නේ යාලා. එහෙම දැන් ගණනාවකින් එහෙම එනකොට එයාට හැදිච්ච කර්ම ශක්තියක් ඇත්තටම එයාට ක්‍රියාත්මක වෙලා හැමතැනකම ඔහොම අයිමි කරන හේකුත් එනවා. පිටිපස්සෙන් ලොකු කර්ම ශක්තියක් එනවා. ඒ වගේ තැන් වල වැඩ හැතිරිච්ච විදිහ එක්කලා. ඒ නිසා මම මේවා කියලා දෙන්නේ මේක තමයි නිවන් මඟ පැහැදිලි කරලා දීම කියලා කරන්න තියෙන්නේ. ඒ නිසා කලබලය නෙවෙයි. දැන් සමහර අය පොඩ්ඩක් සමතේ හැදෙනකොට හාමුදුරනේ දැන් මට ඒක පොඩ්ඩක් පුළුවන් මං දාන්නද විදර්ශනාවට මේක ඉක්මනට. ඉවර කරන්නද විදර්ශනා කරලා මේක. ඒ කියන්නේ නිකන් රහත් වෙන්නද කියලා ඇහුවා. ඉතින් අපි පා කියන්න ඕනේ නේ එහෙමයි. කරලා බලන්නකෝ. කලබලය, හදිස්සිය මේ ධර්ම මේ අකුසල ධර්ම මොන තරම් සියුම්ද? මේ අකුසල ධර්ම අති සියුම් අති ගාම්භීර දහමකින්ම තමයි මේක ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සියුම් ධර්මයක් මේක. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් කල්පනා කරා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මයේ බලද්දි මේ තමා විසින් තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා වූ මේ ධර්මය සියුම් අතිශයින්ම සියුම් නිපුණා. ඒ නිපුණ වූ ධර්මයට හොඳ නිපුණතාවයකින්ම තමයි උත්තරේ දෙන්න වෙන්නේ. ඒ වගේම පින්වතුනි මේ ධර්මය අති ගම්බීරයි. ගම්බීරෝ. ඒ ගාම්භීර ගැඹුරු ගතියට අපේ මනසේ තියෙන ප්‍රඥාව ගැඹුරු නැත්නම් ඒ අවබෝධයේ පතුලට බස්සවන්න බෑ. ඇයි? මතු පිට යන්තම් බහලා වැඩක් තීරණයක් ගන්න පුළුවන්. ගැඹුරට බස්සවන්න තරම් ප්‍රඥාවක් නැහැ. ගාම්භීර ප්‍රඥාවක් නැහැ. ගැඹුරු ප්‍රඥාවක් නැහැ. එතකොට අපිට ගැඹුරු ප්‍රඥාව වෙනුවෙන් ඉවසන්න වෙනවා. දැනට අපි ගාව ගැඹුරු ප්‍රඥාව කොහෙන් බලහත්කාරයෙන් ගන්න තැනක් තියනවද? හදිස්සියට කලබලයට ගන්න කඩයක් තියනවද ගැඹුරු ප්‍රඥාව? පැකට් විදියට හරි ගන්න පුළුවන්කමක් තියනවද? කවුරු හරි පැකට් කරලා විකුණන කෙනෙක් ඉන්නවද? ප්‍රඥාව? ඇයි පින්වතුනි මේ බාල දේවල් වලට අපි රැවටෙන්නේ? ප්‍රඥාව සකීය උත්සාහය තුල ක්‍රමානුකූල මාර්ගයකින්ම වර්ධනය වෙන්නක් බව අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැද්ද? ඒ තමයි මේ සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඒ නිසා මේ සීලය අතිශයින්ම වැදගත්. ඒ සීලයට අපිට එන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ විතරක් ඇහෙන ඒ අවවාදයෙන් විතරක් ශික්ෂණේ හදාගත්තු කාල පරිච්ඡේදයක් තිබ්බා. නිවන් මගට අවශ්‍ය කරන නිවන් මග පූර්ණත්වයට පත් කරන්න පුළුවන් වෙන ඒ වාතාවරණයේ හැදෙන හොඳ සිල්වත් බවක් ඒ මුල් කාලය තුල අවවාදයේ ඇසීමෙන් පමණක්ම ඒ චිත්තසංතාන තුල සිදු වුණ කාලයක් තිබ්බා. ඒ තමයි ඕවාද ප්‍රාතිමෝක්ෂය තිබිච්ච කාලය. පළවෙනි අවුරුදු 20 මේ බුද්ධ ශාසනය. එතනින් පස්සේ අපිට ඒ ඉවසීම අඩු වෙන්න ගත්තා. කලබල වැඩි වෙන්න ගත්තා. නිවන් දකින්න අවශ්‍ය කරන ශනික නිවන් හොයන්න ගත්ත කට්ටියට පස්සේ අද බොහෝම ශනික විදියට නිවන් හොයනවා. ශනිකව නිවන් දැකපු අය ඊට පස්සේ එක එක දේවල් කියනකොට ඒ නිවන් මඟ හොයාගෙන එතෙන්ට ගිහිල්ලා විශාල ජනකාය එතෙන්ට රැස් වෙලා එකතු වෙලා කණ්ඩායම් විශාල වශයෙන් දියුණු වෙනවා. මම ඒ වගේ නිවන් නැහැ කියලා මම එහෙම දේවල්
ඔබට එපා කියනව නෙමෙයි. ඔබ ගිහින් බලන්න, අධ්‍යයනය කරන්න, ඒ තැනත් ඉන්න. හැබැයි මම මේ කියන ධර්ම ටික තියාගන්න. එතකොට වරදින්න විදිහක් නැහැ. ඇත්තට මෙතන නිවන් මඟ තිබේවි. ඒ නිසා විශාල පිරිස් ඒක රාශී වෙලා මේ නිවන එතන ගවේෂණය කරනවා විය හැකිමයි. හැබැයි ඔබේ ඔය කලබලයයි, හදිස්සියයි, දැඟලිල්ලයි ඉවරයක් නැති මේ තණ්හා ලක්ෂණ ටිකයි එකතු කරගෙන ඔබ එතන ගියොත් එතනත් අහිමි කරගන්නවනේ ඊට පස්සේ. ඒ නිසා තැනක් ගැන විවේචනයක් නෙමෙයි මා කියවේ. හැමතැනම හමු වෙන්න පුළුවන් නිවනට අවස්ථාව නොදී හැමතැනම නිවන මගහැරගෙන කොහෙදෝ තේරෙන්නෙත් නැති, දන්නෙත් නැති මොකද්ද කොහෙද ගමනක ගිහිල්ලා නිවනක් හොයන එකට පත්ුනේ අපි ඒ නිසානේ. නිවන තියෙනවා පින්වතුනි. මේ හැම තැනකම නිවන තමයි. ඒ නිවනට අපි සුදුසුසිතකමයි ප්‍රශ්නේ තියෙන්නේ. සෑම තැනකම නිවන මතු කරන්න සෑම දෙයක්ම අරමුණු කරලා ඒ අරමුණ එක්ක එකතු වීම තුලම එතන නිවීමටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකට නිවන අරමුණු කරන ශක්තිය තියෙන්න ඕන. එතකොට අර අරමුණට වඩා නිවන අරමුණු වෙලා ඒ අරමුණේ එකතු වෙලා යන සංසාරයට වඩා ඒ අරමුණේ නිවීම මතුවෙනවා. ඒ නිසා එහෙම පැහැදිලි කිරීමකට අපි පාරක් හදාගන්න මේ උත්සාහ කරන්නේ. ඉතින් ඔබ කාට හදිස්සි කලබල තිබුණත් මට මේ හදිස්සි කලබලෙන් මේක පැහැදිලි කරන්න බැරි ඒකයි. මේ පුංචි පුංචි කරුණට හිත තියමින් මේ පැහැදිලි කිරීම කරගatti කාලය ගත වෙනවා. ඒ නිසා අද දවසේ මේ අවබෝධයට මඟ පෙන්වීමේ දේශනාවට මේ විදිහේ පුංචි අදහස් ටිකක් එක්ක ඔබේ අවධානය යොමු කරන්නට මම උත්සාහ කළා. ඉතින් ඒ තුලින් ඔබට යම් ඉවසීමක්, යම් විමසීමක්, යම් අදිෂ්ඨාන පූර්වක බවක් හදාගන්න ශක්තියක් ලැබුණා නම් ඒ මගේ බලාපොරොත්තුව එයයි. මට ඒකෙන් ඔබ විසින් කිසිවක් දිව යුතු නැහැ. හැබැයි ඔබ වෙනුවෙන් මේ ධර්ම දේශනා පෙළ ඔබට ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල අපිට පුළුවන් විදිහට අපි සකස් කරලා මේ YouTube channel එක හරහා අපි ඔබට ලබලා දෙනවා. ඔබ කටයුතු කරගන්න ඕනේ මේ YouTube channel එක හරහා ලැබෙන දේශනා ටික ගිලිහෙන්න දෙන්නේ නැතුව ඔබට, ඔබේ යහළුවන්ට, ඔබේ ඥාතීන්ට ඒ පණිවිඩය දීලා ඒ අයට මේ channel එක subscribe කරන ඒ තාක්ෂණික කටයුත්ත කරගෙන දේශනා පෙළම එකතු කරන සැනින් ඔබ වෙත ගෙන්වාගෙන ඒක හිමින් හිමින් ශ්‍රවණය කරගෙන මේ කියන කරුණු පිළිබඳ විමසීම ඔබේ දියුණු කරගන්නට, දඟලන කලබල කරගන්න ගතිය පාලනය වෙන ඉවසීම ඇති කරගන්නට, අදිෂ්ඨානයක් තියාගන්නට, මේ හැම දෙයකටම වඩා නිවන වටින බව අදහසේ තියාගෙන ඒ නිවනට මං ස්ථීරසාරව ගමන් කරනවා කියන අදිෂ්ඨානය තියාගන්න. ඒක තණ්හාවෙක් එකතු කරලා දඟලන්න එපා. අදිෂ්ඨානය තුළ මොකුත් නොකර ඉන්න හම්බෙන්නේ නැහැ. මොකද අදිෂ්ඨානයක් තියෙනවා නිවන් දකින්න. ඒ නිසා ඔහේ කාල් මරමරා ඉන්නත් බැරි වෙයි ඔබට. ඒ අදිෂ්ඨානෙ හැම ඉඩ දෙන්නේ නැහැ. කල යුත්තට ඔබ යොමු කරાવી එතකොට. ඒ නිසා ඒ මාර්ගයට අවශ්‍ය කරන මේ මඟ පෙන්වීමයි මගෙන් ඔබට ලැබෙන තිරිනේ. ඉතින් අද දවසේ මේ උතුම් අවබෝධයට මඟ පෙන්වීමේ 14 වෙනි ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වය අනුග්‍රහය සපයලා ඔබ වෙත මේ ධර්ම දානය තිලිනු කරනු ලබන්නේ මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි ඒඩී ජනිතා ඥානශීලී මෞතුමියගේ 56 වෙනි ජන්මදිනය මූලික කරගෙන ඒ මෞතුමියට සුබම සුබ වාසනාවන්ත ධර්ම අවබෝධයට නැඹුරු වෙන්නම අවස්ථාව සැලසෙන ඉතා වටිනා උපන්දිනයක් බවට පත්වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන තමයි මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ මෞතුමියට එහෙමනම් උතුම් වූ
ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයට අවශ්‍ය කරන හොඳ ඉවසීමක්, හොඳ විමසීමක්, අධිෂ්ඨාන පූර්වක වූ ගමනක් තමන්ගේ හදවතේ ඇති කරගන්නට ඔබතුමිය විසින් මේ තිලින කළා වූ ධර්ම දානයේ අනන්ත ප්‍රමාණ කුසල පුණ්‍ය ධර්මයෝ ඔබතුමියට හේතු වාසනා වේවා. ඒ තුලින් ඔබගේ මේ උපන්දිනය අද දවසේ මේ උපන්දිනය වාසනාවන්ත ධර්මවෝධයෙන්ම පිරෙන උපන්දිනයක් බවට පත් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මවතුමිය අපේක්ෂා කරනවා තමන්ගේ මේ පරලොව ගිය ADM අප්පුහාමි ආදරණීය පියතුමාණන්ට මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඊට ප්‍රථම අපවත් ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන සියලු දෙවිබඹ පිරිසට මේ පින් අනුමෝදන් කරමු. ඉෂ්ඨකාමී දෙවිබඹ පිරිසට, ලෝකපාලක සහ ශාසන පාලක සියලු දෙවිබඹ පිරිසට මේ පින් අත්පත් වේවා. මේ පවතිනා වූ සියලු වාතාවරණ තුලින් සම්බුද්ධ ශාසනයේ මතුවීම උදෙසා සියලු දෙවිබඹුන්ගේ ආශිර්වාදයේ මඟ පෙන්වීම අපට ලැබේවා. අප තුල පවතින සියලු අඩුපාඩු දුරු කරගෙන අපේ තුල සියලු කුසල ධර්ම උපද්දවාගෙන මේ නිවන සාක්ෂාත් කරගන්නා තැනට කටයුතු කරගන්නට සියලු දෙවිබඹුන්ගේ ආශිර්වාදයත් මඟ පෙන්වීමත් පිහිට ආරක්ෂාවත් නොඅඩුව සලසා දෙත්වා. දෙවිබඹුන් සෑම දිනාටද උතුම් දහම් මගින්ම සැනසීම ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම මෞතුමිය බලාපොරොත්තු වෙන පරිදි ADM අප්පුහාමි ආදරණීය පියාණන්ට තමන්ගේ මේ පින් අනුමෝදනා කරනවා. පියතුමනි, ඔබටත් මේ පින් ලබා සැපවත් බව, සුවපත් බව මෙන්ම අජර අමර අමෘත මහා නිවන් මඟ විවර වේවා කියලා සෙත් පතනවා. ඒ වගේම ආදරණීය සුජීවත් මෞතුමිය MW වංශවතී මෑණියන්ට මේ පින් අනුමෝදනා කරනවා. එතුමියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය තිර ජීවනය සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. උතුම් ඕ අමා මහ නිර්වාණගාමී මාර්ගයේම අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා කියලා සාදු කියනවා. ඒ වගේම පවුලේ තමන්ගේ ආදරණීය ස්වාමියාට, දෝදරු පිරිසට මේ පින් අනුමෝදනා කරලා ඒ අයගේ හැම කටයුත්තකටම ආශිර්වාද කරනවා. සියලු දෙනාට යහපත සැලසේවා, උතුම් ධම අවබෝධ කරගන්නට ශක්තියක් ඇති වේවා කියලාත් සාදුකාර පවත්තන. ඒ වගේම විශේෂයෙන් අද දවසේ උපන්දිනයේ සමරන ජනිතා මෑණියන්ගේ මේ දහම් මග සමග අත්වැල් බැඳගත් පිරිසක් සිටිනවා. දහම් සංසද නිර්මාණය කරගෙන ධර්ම සාකච්ඡා කරගෙන යන කල්යාණ සහායක කල්යාණ මිත්‍ර පිරිසක්. ඉතින් මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා සහ ඒ කල්යාණ පිරිස මුල් කරගත්තු මේ සියලු සංසදවල සිටිනා වූ ඒ දැහැමි පිරිසටත් මේ පින් පමුණුවමින් ආශිර්වාද කරනවා, සෙත් පතනවා. හැම දිනාගේම නිවන් මගට මේ ධර්ම දානේ පින්කම උපකාරක ධර්ම ශක්තියක්ම වේවා කියලාත් සාදුකාර පවත්වනවා. ඒ වගේම අද දවසේ මේ ධර්ම දානයේ තුලින් මෞතුමිය සිද්ධ කරගත්ත මේ උදාර පින තමන්ගේ මේ උපන්දිනය ආර්ය ජාතියේ ඉපදෙන්නට අවශ්‍ය කරන පසුබිම ගොඩනගා ගන්න ශක්තිමත් පදනමක් වැටෙන උතුම් ධර්ම දානයක් සමග ඒකාත්මික කරගන්නට ඔබතුමිය ශක්තිමත් වුණා. ඉතින් වාසනාවන්තයි ඇත්තටම බොහෝ උපන්දින සමරණ අයට සාපේක්ෂකව අර්ථවත් පුණ්‍ය කටයුත්තක මේ උපන්දිනයේ යොදවන්නට වාසනාවන්ත වුණා. ඉතින් එහෙනම් අපි සෙත් පතනවා, ආශිර්වාද කරනවා. උතුම් ධර්මය වහවහ අවබෝධ වීමේ ශක්තියම වර්ධනය වේවා. ඒ වගේම අද දවසේදී මේ ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වෙන ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට අපාද දේශනා කළා වූ ධර්ම කොට්ටාස උපකාරක ධර්ම ශක්තියින් බවට පත් වේවා කියලා සෙත් පතනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
සැදැහැවතුනි ඔබ සවන්දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ කුලියාපිටිය කඹලෑවත්ත දහම් සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට තෙරුවන් සරණයි.